දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. අද 2020 ඔක්තෝබර් 24 සෙනසුරාදා සිරස්තල මාලිකාවත්ත කෙසෙල්වත්ත ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ 5කට නිරෝධායන අධිර නීතිය වාරච්චියන පොලිස් බල ප්‍රදේශයේ හුදකලා කරේ. 15 වෙනි කොවිඩ් මරණයත් කුලියාපිටියෙන් මුළු ආසාදිතයන් 7000 ඉක්මවයි. පෑලියගොඩ පොකුර රට පුරා විසිරේ. තවත් පොලිස් වසම් කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය. පාස්කු ප්‍රහාරයට විනාඩි 46කට පෙර මෛත්‍රීගේ දුරකථනයෙන් නිලන්තට ඇමතුමක් කොමිසමේදී හෙළිවේ. පොඩි ලැසීවත් ආයුධ සොයන්න රැගෙන යයි. T56 අවියක් ඇතුළු ආයුධ ලැසීගේ මිත්තණියගේ නිවසින් සොයාගෙනේ. පාතාලී සහ මත්කුඩු මඩින මෙහෙයුම් අදත් රට පුරා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට මීට සුළු වේලාවකට පෙර නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඒ අනුව මාලිගාවත්ත, කෙසල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලිස් යන පොලිස් බල ප්‍රදේශවලට යලි දැනුම් දෙන තෙක් නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බවයි යුද හමුදාපති ලුත්තන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා දැනුම් දුන්නේ. එමෙන්ම වාලච්චේන පොලිස් බල ප්‍රදේශයත් වහාම ක්‍රියාත්මක වන පරිදි යලි දැනුම් දෙන තුරු හුදකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව යුද හමුදාපතිවරයා නිවේදනය කළා. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. මෙරට 15 වැනි කොවිඩ් ආසාදිත මරණය අද වාර්තා වුණා. එමෙන්ම මෙරට කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය මේ වන විට 7000 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනේදී පමණක් මෙරටින් කොවිඩ් ආසාදිතයන් 866 දෙනෙක් වාර්තා වූ අතර එය මෙතෙක් දෛනික වාර්තා වූ වැඩිම ප්‍රමාණයයි. කුලියාපිටිය උණලිය කිතලව පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු ඉකුත් ඔක්තෝබර් 14 වනදා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණේ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන්. අනතුරුව ඔහුව ඉකුත් 16 වනදා දැඩි සත්කාරයකට ඇතුළත් කරනු අතර අදාළවීම ජීවිතක්ෂයට පත් වූ බව කුලියාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළා. මෙරට 14 වන කොවිඩ් මරණය ලෙස පෙරදා වාර්තා වූ කුලියාපිටිය පදිංචි කාන්තාව මිය යාමට පෙර කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාරයකට ඇතුළත් කළ අවස්ථාව වන විටත් මෙම පුද්ගලයා එහි ප්‍රතිකාර ලැබමින් සිටි බව රෝහල අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා. දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන රෙගුලාසිය අනුව අද පස්වරුවේ කුලියාපිටිය නගර සභා ආදාහනාගාරයේදී සිදු කෙරුණා. කුලියාපිටිය අපිට ඉතාම සංවේදනශීල දවසක් අද. අපේ මේ ප්‍රදේශයේ දෙවන කොවිඩ් මරණය සිදු වුණා. දරුවෝ දෙන්නෙකුට තමන්ගේ තාත්තා හිමි වුණා මේ වෙලාවේ. අපි ඉල්ලා සිටින සියලුම ප්‍රදේශවාසී ජනතාවගෙන් හැකියතාක් සෞඛ්‍ය විධාන පිළිපදින්න මේ තත්ත්වය පාලනය කරගන්න කියලා. මෙම මරණයත් සමග මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ ගණන 15ක් දක්වා ඉහළ යනවා. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එම ගණන 866ක්. මේට පෙර වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණේ 1 ඔක්තෝබර් 6 වනදා වන අතර එම ගණන 739ක්. ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරින් 535 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන්, 20 දෙනෙකු බේරුවල දීවරවරායෙන්, 5 දෙනෙකු ගාල්ල දීවරවරායෙන්, 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ 257 දෙනෙකු මුල් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගැනුණා. පෑලියගොඩ කොවිඩ් පොකුරේ ඊයේ හඳුනාගත් ආසාදිතයන් වැල්ලම්පිටිය, මාකොළ, කොටහේන, බම්බලපිටිය, හෝකන්දර, මට්ටක්කුලිය, කොළොන්නාව, කැලණිය, පෑලියගොඩ, අංගොඩ, කොළඹ කොටුව, කඩවත, වත්තල, ගොතටුව, දෙමටගොඩ, ගලේවෙල, උස්වැටකියාව, මතුගම, ග්‍රෑන්ඩ් පාස්,
හෝමාගම ගම්පල මොනරාගල ඇතුළු ප්‍රදේශ 88ක පදිංචිකරුවන් වීම විශේෂත්වයක්. මෙතර නුගේගොඩ ජනතාපොළ අද තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණේ එහි මාළු වෙළඳසල් දෙකෙහි හිමිකරුවන් වන පියා සහ පුතුරයාට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන්. ත්‍රිකුණාමලේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේද අද සිට තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒම මාළු වෙළඳ පොළ ආශ්‍රිතව සිදු කළ PCR පරීක්ෂණ මගින් ආසාදිතයන් 6 දෙනෙකු වාර්තා වීමත් සමගයි. එමෙන්ම මහනුවර පොදු වෙළඳ පොලේ මාළු වෙළඳසල් සියල්ල වසා දැමීමට අද පියවර ගැනුණේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු රැගත් ලොරි රථ එහි පැමිණ තිබීම හේතුවෙන්. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගැනීමට පැමිණි සබුගස්කන්ද බටලන්ද යුද හමුදා කඳවුරේ යුද හමුදා කපිතාන්වරයෙකුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. හොරණ තලගල ප්‍රදේශයේ එකම පවුලේ සමාජිකයන් 5 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී තිබෙනවා. මෙලෙස වෛරසය ආසාදනය වී තිබුණේ කහතුඩුව ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයෙන් මීට පෙර වාර්තා වූ ආසාදිතයෙකුගේ පවුලේ සමාජිකයන් 5 දෙනෙකුටයි. මාතර වැලිගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිත මාළු ව්‍යාපාරිකයාගේ සහායකයින් 2 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. පානදුර ප්‍රදේශයේ ගෙයින් ගැටගොස් මාළු අලෙවී නිරත වූ 52 හැවිරිදි මොරටුව කොරළවැල්ල පදිංචි වැලිද්දෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් ඔහුව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට එගොඩ උයන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳ කටයුතු නිරත වූ රත්නපුර මාදම්පේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීම හේතුවෙන් මාදම්පේ නගරයේ මාළු වෙළඳ මධ්‍යස්ථානය ඇතුළුව සියලුම වෙළඳසැල් වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ සමග ගොඩකවිල සහ කහවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාංශවල පවුල් 60ක පුද්ගලයන් 200 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. පෑලියගොඩ වෙළඳපොළට සම්බන්ධ රත්නපුර මුවගම ප්‍රදේශයේ තවත් මාළු වෙළඳුන් 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු වුණා. ඔවුන් රත්නපුර කරන්ගොඩ මල්වල සහ කිරියැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඊ රාත්‍රියේම ඔවුන්ව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කෙරුණා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලෙන් මාළු රැගෙන ආ දියතලාව ප්‍රදේශයේ මාළු වෙළඳසල්ක සේවකයන් 2 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණා. මේ හේතුවෙන් එම මාළු වෙළඳසැල වසා දමා වෙළඳසැල් හිමිකර ඇතුළු ආශ්‍රිතයන් 8 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එම රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා. කැලණිය ප්‍රදේශයේ පදිංචි අදාළ වෛද්‍යවරයා පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණ තිබීම හේතුවෙන් සිදු කළ PCR පරීක්ෂණයේදී ආසාදිතයෙකු බව හඳුනා ගැනුණා. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරු මස්විල, මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම් 5 නැවත දැනුම් දෙනතුරු හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශවලට අද රාත්‍රී 7 සිටත්, දෙමටකොඩ සහ මර්දාන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිටත් වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙනවා. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 10ක දැනට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකයි. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශ 3ට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අතර එය එළඹෙන සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි. මේ අතර බම්බලපිටිය සහ වැල්ලවත්ත පොලිස් බල ප්‍රදේශවලට නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති බවට අන්තර්ජාලය තුල සහ කෙටි පණිවිඩයක් ලෙස පැතිරෙන ප්‍රචාරය මුළු මනින්ම අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් අද දෙරණ වෙත ප්‍රකාශයක් සිදු කරමින් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ප්‍රදේශවලට නිරෝධායන ඇදිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් මේ වනතුරු තීරණයක් ගෙන නොමැති බවයි. අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතයන් 201 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අතරට දීවර වරායන් ආශ්‍රිතව හඳුනාගත් 24 දෙනෙකු, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 140 දෙනෙකු සහ නිරෝධායන මධ්‍යස්ථාන වලින් 37 දෙනෙකු අයත්. අද වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 7000 සීමාව ඉක්මවා තිබෙනවා. ආසාදිතයන් 3625 දෙනෙකු රෝහල්ගත ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ ගණන 3714ක්. බිඳ වැටීමකින් තොරව දීවර කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා දීවර වරාය සඳහා වූ විශේෂිත සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සකස් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අද බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අමාත්‍යංශ පරිශ්‍රයේ අද පැවති සාකච්ඡාවකදී දීවර කාර්මිකයන්ට සහ පාරිභෝගිකයන්ට සහන සැලසීම පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි සහ දීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකරන මහත්මයාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. මේ වන විට වසාදමා ඇති බේරුවල සහ ගාල්ල දීවර වරායන්හි බහුතර දීවර යාත්‍රා තුළ මාළු කිලෝ 3,50,000ක් පමණ පවතින බවයි නිලධාරීන් එහිදී පවසා ඇත්තේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම මාළු තොග බෙදා හැරීම සඳහා සැලසුමක් සකස් කිරීමට එහිදී තීරණය කෙරුණා. එම මාර්ගෝපදේශ සකස් කර දීවර වරායන් වෙත කඩනමින් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය බලධාරීන්ට අමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නේ. කෙසේ වෙතත් අම්බලන්ගොඩ දීවර වරායේ දීවරීන් අද සිය මත්ස්‍යස්වයන් අලව කර ගැනීමට නොහැකිව අසිරුතාවයට පත්ව සිටිනු දක්නට ලැබුණා.
කටු කාලා බොහොම ආවෙන් කුණාටු කාලා අර මේ කරලා මාළු අල්ලන් එන්නේ අපිට මේක රුපියකටවත් දී ගන්න විදියක් නැතුව ඉන්නේ. මේ අතර නිරෝධායන ඉන්ද්‍ර නීතිය පනවා ඇති ප්‍රදේශවල වෙසෙන පිරිස් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ඇතුළු කර ගැනීම తాවකාලිකව නවතා තිබෙනවා. එමෙන්ම මාලිගාව වැඳ පුදා ගැනීමට පැමිණෙන සියලු සදහැවතුන්ගේ විස්තර තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත රැගෙනීම අනිවාර්ය කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ. පවතින තත්ත්වය හමුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු ජනතාවට විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා. එසේ වුවද ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත මෙම දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලය හරහා ක්‍රියාත්මක බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙම සියලු සේවා පිළිබඳ තොරතුරු තිරේ දිස්වන දුරකථන අංක ඔස්සේ ලබාගත හැකියි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැත්වුණා. රෝගී ව්‍යාප්ත වෙන්න හේතුව මේ ඇඟලුම් කම්හල් වල සේවක සේවිකාවන් පොදු බෝඩින් හවුසස් වල සිටීම. දෙවැනි කාරණාව මෑන් පවර් ලේබරින්. උදේට එකතු කරලා මේ ෆැක්ටරි එකේ වැඩට දානවා. ඊගාට තව ෆැක්ටරි එකකට වැඩට දානවා. ඒ ක්‍රමයේ තුලින් ලංකාව පුරාම ගියා. තුන්වෙනි එක තමයි සමහර ඩියුටි මැෂින් එකක් හදාන්න පුළුවන්. ඒක ටෙක්නිෂියන් කෙනෙක් නම් ඉන්නේ. එයා ලංකාව පුරාම තියෙන ෆැක්ටරිස් වලට ගමන් කිරීම නිසා ලංකාව පුරාම ඒක ව්‍යාප්ත වෙන තත්ත්වයකට ආවා. ගම්පහෙන් පිට වෙන්න බෑ. ඒ වුණාට බස් වල නැගලා පිට වෙලා යනවා. ලොක්ඩවුන් එක කොච්චර කාලයක් අපිට අල්ලන්න ගියද? අපි ඉන්නේ 14 days plus needed 7 days. ඒක තමයි අපේ රික්වෙස්ට් එක උනේ. අපි බලාපොරොත්තු වෙනවා සමුදා වෙනකොට මේ රෝගීන් සියලු දෙනාම හඳුනා ගන්න තත්ත්වයටපත් වුණොත් සමුදා කර්ෆියු ලිෆ්ට් කරන්න. ඒක සෞඛ්‍යයන් සහ හමුදාවත් රජයක් හැටියට ගන්න තීන්දුවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ නුවර කොළඹ මහා මාර්ගය සහ පුත්තලම කොළඹ මහා මාර්ගය ගමන් ගැනීමට අවසර දීලා තිබෙන වාහන වල රියදුරු මහත්තුරුන්ට ඒ වගේම ගමන් කරන මගීන්ට කිසිදු හේතුවක් නිසාවත් ගම්පහ දිස්ත්‍රික්කය තුලදී බස් රථ වලින් බැසීම හෝ ඒකට අලුතෙන් පුද්ගලයන් ගොඩ කර ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී යුතුයි. මේ අතර වසංගත තත්ත්වය හමුවේ අසීරුතාවයට පත් කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නයනාලෝකගම ගම්මානයේ දෘශ්‍යාබාධිත සමාජිකයන් සිටින පවුල් 70ක් සඳහා වේලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ ගරු බැසිල් ප්‍රනාන්දු පියතුමාගේ අනුශාසනා මත මනුසත් දෙරණ සහ සෙනොක් ආයතනයේ එක්වයි. 20 වන සංශෝධන පනත් කෙටුම් පතට පක්ෂව ඡන්දය භාවිත කළ සමගී ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කිරීමටත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දු බණ්ඩාර මහතා පවසනවා. මේ අතර සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දහවල් නාරහෙම්බිට අභයාරාම විහාරස්ථානයේ වෙත පැමිණියා. සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද නාරහෙන් පිට අභයාරාම විහාරස්ථානයේ වෙත පැමිණ ඒ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදුටුවා. මම දෙන එකම ආවාදම තාත්තගේ අඩපාර යන්න තාත්ත බොහොම එමින් ගිය පුද්ගලෙක් තාත්ත. ඒක බලන්නම ගෙම්බවාගෙන ආද එහාට පනිනවා මෙහාට පනිනවා එහාට පනිනවා. ගොඩාක් අද ගෙම්බි ප්‍රතිපත්තේ වවුල් ප්‍රතිපත්තේදී නැදන්න. ඔය දෙකම තුරන් කරන්න වෙලා තියෙනවා. හැබැයි මොනම අවස්ථාවකදීවත් අපි පක්ෂ නැහැ. ජනාධිපති බලය මොට කරන්නට අගමැති බලය මොට කරන්නට 19 දැන් මේ අහුසි කරපු සංශෝධනය. ඒකේ යහපත් ගුණාංග රාශියක්. දැන් කතාවක් යනවා අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙනවායි කියලා. ඒ ව්‍යවස්ථාවේදීවත් මේ ලක්ෂණයන් අඩංගු විය යුතුයි කියන එක තමයි අපේ යෝජනාව. දැන් ඔබතුමාට ඒ සාකච්ඡාවලදී එකඟ වූ අය එතනදී ඡන්දය විශ්ව සම්මත කරගෙන නිසා පාවිච්චි කරා කියන ඔබතුමාව රැවට්ටුවා නේද ඔවුන්? මාව රැවටීමක් නෙවෙයි. ඇත්තටම කණ්ඩායමයි රැවට්ටුවේ. මා ඇතුළු කණ්ඩායම. පක්ෂයේ ලබා දුන් ඩයනා මැතිනිය පක්ෂයේ හැර ගියා. ඉතින් ඒ අයට ඒ තීන්දුව ගැනීමේ නිදහස තියෙනවා අපේ රටේ ව්‍යවස්ථාවල. මේ අතර තවත් පාර්ශව රැසක් සම්මත වූ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ රටේ භික්ෂුන් වහන්සේලාටත් යම් චෝදනා එල්ල වෙන්න පුළුවන්. අනාගතයේදී උන්වහන්සේලා ඒ මඟ පෙන්වීම කරපු ඒ රජය අපේක්ෂා කරන විදිහට කටයුතු නොකළොත් ඉතින් සංවේදී නායකයෙක් හැටියට තිගරු ජනාධිපතිතුමන් ඒ ඉල්ලීම් වලින් 90%ක්ම කාරක සභා අවස්ථාවේදී සංශෝධන හැටියට ඉදිරිපත් කළා. ඒ සියල්ලක් අපේ ජාතික බලවේග සහ විශේෂයෙන්ම අපේ බෞද්ධ නායකයන් ආගමික නායකයන් ඉල්ලීම් කරපුවා ඉෂ්ට කරලා තියෙනවා. මේ 20 වෙනි සංශෝධනයට ආණ්ඩු පක්ෂයේ සමග ඡන්දය දුන්න කාණ්ඩායමට විපක්ෂ කාණ්ඩායමෙන් ඉවත් කරන්න අපි අවශ්‍ය තීරණය ගත්තා. ඒ වගේම අපිත් එක්ක සන්දාන
ස්ථානගත වෙලා ඉන්න පක්ෂ නායකයෝ සමග මේ අයට විනයානුකූලව කටයුතු කරන්න අවශ්‍ය පියවර ගත්ත ඒ සම්බන්ධ විනය කටයුතු දිගටම ගෙනියන්න. ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ කතානායකතුමාට දන්වන්න අපේ කාණ්ඩායමෙන් මේගොල්ලෝ ඉවත් කර පිටිය දන්වන්න අපි කටයුතු කරා. නියත වශයෙන්ම නැවතවරක් මම කියනවා රාජ්‍ය පාලනයට අපේ අන්තවාදීන් කිසි කෙනෙක් අපි සම්බන්ධ කරගන්න. විමල් වීරවංශ මහත්තයයි උදේගම්මන් පිල්ල මහත්තයයි කිව්වේ රිෂාඩ් මන්ත්‍රීතුමාගේ හකීම් මන්ත්‍රීතුමාගේ අයගේ සහයෝගය අපි ලබා ගන්නේ නැහැ. එහෙම සහයෝගය ලබා ගන්නවා නම් මේ ආණ්ඩුවෙන් අයින් වෙනවයි කියලා ඒගොල්ලෝ කිව්වේ 20ට කලින්. දැන් ඒගොල්ලන්ගෙන් ගිහිල්ලා අහන්න දැන් ආණ්ඩුවෙන් යනවද ආණ්ඩුවෙන් ඉන්නවද මේ ඇතුලේ තව ඉන්නේ මේ රිදි ඇඳගෙනද කියලා අහන්නද. හකීම් විරුද්ධ වෙනවා අනිත් 4 දෙනා පක්ෂ වෙනවා. රිසාත් විරුද්ධ වෙනවා අනිත් 3 දෙනා පක්ෂක් වෙනවා. ඒ රිසාත් නොදෙනද? හැබැයි රිසාත් සහ හකීම් මත ඉස්සුවොත් ආණ්ඩුව අපහසුතාවයට පත් වෙනවා. මේ 20 වෙනි සංශෝධනයේ සම්මත වීමේ ඩීල් මූල්‍ය ඩීල් එකක් විතරක් නෙවෙයි යම් ප්‍රේමණීය ඩීල් එකකුත් මේකේ තියෙනවා. සම්මත වූ පනත අනුව ඕනම දිත්ත පුරවැසියෙකුට රටේ ඉහළ තැනකට ඉහළ පදවියක් දැරීමේ අවස්ථාවද තියෙනවා. නමුත් අපි දැක්කා අතිගරු ජනාධිපතිතුමා එතුමා පොරොන්දුවක් දීලා තිබුණා එතුමා අවුරුද්දක් ඇතුළත මේක වෙනස් කරනවා කියලා. නමුත් අපේ කුඩා මොලේට පේන්නේ ඒ අවුරුද්දක් එන්නේ නැතුව ඒකේ ගේන්නේ නැතුව වුණා නම් මේ හුඟක් හිත ඇලීම් හිත බිලින් දේවල් අඩු කරගන්න පුළුවන්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමට මිනිත්තු 46කට පෙර සිංගප්පූරුවේ සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට දුරකථන ඇමතුමක් ගෙන ඇති බව ජනාධිපති කොමිසමේදී අද හෙළි වුණා. එහිදී මිනිත්තුවයි තප්පර 38ක කාලයක් දුරකථන ශබ්දතා පවත්වා ඇති බවයි කොමිසමේදී අනාවරණ වුණේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද 6 වන දිනයටත් ජනාධිපති කොමිසමට පැමිණි අතර එහිදී කාදිනල් හිමිපාණන් නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ ශමිලි පෙරේරා මහතා හරස් ප්‍රශ්න විමසුවා. එහිදී ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ ඔබ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරපු නිලන්ත ජයවර්ධන මහතාට කියා තිබුණා නේද? ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් තිබුණොත් ඔබව ඍජුවම දැනුවත් කරන්න කියලා. ඉතින් මේ තොරතුරු ගැන ඔබව ඔහු දැනුවත් කළේ නැද්ද යන්නයි. ඔව් මම ජාතික ආරක්ෂක කවුන්සිලේදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහත්මයාට එහෙම දැනුම් දීලා තිබුණා. නමුත් පාස්කු ඉරුදින මේ අවාසනාවන්ත සිදුවීම වෙනතුරුව කිසිවෙකුත් මාව මේ වැනි දෙයක් ගැන දැනුවත් කළේ නැහැ. යයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියා. මේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවස හරහා හිටපු ජනාධිපතිවරයා සමග සම්බන්ධ වී ඇති අවස්ථාවන්ගේ දුරකථන වාර්තා තවදුරටත් කොමිසම් සභාවේ අධ්‍යයනයට යොමු කරමින් ඉකුත් වසරේ අප්‍රේල් 1 වනදා සහ 21 වනදා අතර ඔබ සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අතර දුරකථන සම්බන්ධතා 20ක් පැවති බව මේ වාර්තාවලින් ඔප්පු වෙනවා. එවැනි වාතාවරණයකත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අප්‍රේල් 4 බුද්ධි තොරතුරු පිළිබඳව ඔබ දැනුවත් නොකළ කියලා විශ්වාස කරන්න පුළුවන්ද? යයි ජනාධිපති නීතිඥවරයා විමසුවා. මට මේ දුරකථන වාර්තාවන් ගැන ලොකු අවබෝධයක් නැහැ. යයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දීමත් සමග ජනාධිපති නීතිඥ ශමිලි පෙරේරා මහතා තම කනිෂ්ඨ නීතිඥවරයෙකුව හිටපු ජනාධිපතිවරයාගේ සහායට යොමු කළා. කෙසේ වෙතත් එහිදීද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මේ වාර්තාවල තිබුණට මට මෙච්චර කතා කළා කියලා පිළිගන්න බෑ. නිලන්ත පැජට් පාරේ මගේ නිල නිවසට ගන්න ඇති. ඒත් මට මෙච්චර කතා කළා කියලා පිළිගන්න බෑ. යන්නයි. එහිදී ජනාධිපති නීතිඥවරයා යලිත් ප්‍රශ්න කළේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර හෙට හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ලවනවා යයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාව විදේශ බුද්ධ්‍යංශය දැනුවත් කරන්නේ පස්වරු 4:12ට. ඒ වෙලාවෙන් පස්සේ පස්වරු 6:16ට නිලන්ත ජයවර්ධන මහතා ඔබට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව මේ වාර්තාවල සඳහන් වෙනවා. යන්නයි. වාර්තාවල සඳහන් වුණාට මම මේ වෙලාවේ හිටියේ සිංගප්පූරු රෝහලේ අභ්‍යන්තරයේ ප්‍රතිකාර ගනිමින්. යයි හිටපු ජනාධිපතිවරයා පැවසුවා. හිටපු ජනාධිපතිතුමා ඔබ 20 සවස සිංගප්පූරු රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියා. දුරකථනේ භාවිත කළේ නැහැ කිව්වට මේ වාර්තාවල සඳහන් වෙනවානේ එදින පැජට් පාරේ පිහිටි නිවස හරහා සිංගප්පූරුවේ සිටි ඔබේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ අත තිබූ ජංගම දුරකථනයට විශාල ඇමතුම් ප්‍රමාණයක් ගිහින් තියෙන බව. යයි ජනාධිපති නීතිඥවරයා පෙරලා ප්‍රශ්න කළා. මම ඇත්ත කියන්නේ මම එදින හිටියේ සිංගප්පූරු රෝහලේ ප්‍රතිකාර ගනිමින්. මේ අවස්ථාවේ මාධ්‍ය එන්න නිසා මම මේ වෙලාවේ ඉඳපු තත්ත්වය පැහැදිලි කිරීම සුදුසු නැහැ. යයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා. හරි එහෙමනම් මේ දේ කියන්න ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ පාස්කු ඉරුදින මෙරට තුල පළමු බෝම්බ පිපිරෙන්න කලින් පෙරවරු 7:59ට සිංගප්පූරුවේ සිටි ඔබ දුරකථනෙන් පැජට් පාර හරහා නිලන්ත ජයවර්ධන මහතාට විනාඩියයි තප්පර 38ක ඇමතුමක් ලැබී ඇති බව දුරකථන වාර්තාවල සඳහන් වෙනවා. ඔබ ඒ ගැන මොකද කියන්නේ? යයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් විමසා සිටියා. වාර්තාවල තිබුණා කිව්වට මම ඒක පිළිගන්නේ නැහැ. මම ඒ වෙද්දි හිටපු තත්පිට අනුව මට කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මම මේ කියන්න සත්‍ය. අවශ්‍ය නම් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නම්. යයි හිටපු ජනාධිපතිවරයා පැවසුවා. හිටපු ජනාධිපතිතුමනි, ප්‍රහාරය සිද්ධ වුණ දවසේ උදෑසන ඔබ කතා කිරීමේ අපහසුතාවයකින් පෙනුණා කියලා දැන් කිව්වට එදින උදෑසන ඔබේ දුරකථනයෙන් විශාල ඇමතුම් ප්‍රමාණයකට සම්බන්ධ වී ඇති බවට වාර්තා තිබෙනවානේ. යයි ජනාධිපති නීතිඥවරයා විමසුවා. එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ වාර්තාවල සඳහන් වෙන්න පුළුවන්. නමුත් මම ඒවා ප්‍රතික්ෂේප කරනවා යනුවෙන්.
යනුවෙන්. හරි දැන් ඔබතුමා කියනවා ප්‍රහාරය සිදුවන දවසේ ඔබතුමා කතාබහ කිරීමේ අපහසුතාවයකින් පෙළුණා කියලා. ප්‍රහාරයට පෙර ඔබතුමා එහෙම අපහසුතාවයකින් පෙළුණා නම් කොහොමද මේ ප්‍රහාරයෙන් පස්සේ එකලඟ ඇමතුම් 7ක් අරගෙන තියෙන්නේ? යයි ජනාධිපති නීතිඥවරයා යලිත් කියා සිටියා. ඔබතුමා ඇත්තටම ඡන්ද දුන්නේ නැත්තේ අදලට එකගව ඉඳන් ඒක දැන් ඉවරයිනේ. ඉතින් අපි දැනගන්න කැමති ඇත්තටම මේ ඡන්ද දුන්නේ නැත්තේ ඔබතුමා හදපු ගහ ඔබතුමා කපන්න කැමති නැති ඉඳන්. ඕකද ඉවරයි කියවන්නේ. ඒවට ක්‍රියාවෙන් පෙන්නලා තියෙන්නේ බය වෙන්න පතා නැතුවට ක්‍රියාවෙන් පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ විශ්වද ඇත්තටම මේ ඡන්ද දෙන්නේ නැත්තේ. ඒ කියන්නේ ආණ්ඩුවට විරෝධයක් පැවත නැත්නම් ආණ්ඩුව සමග ඉන්නවා කියලා පෙන්නුවද? ඕන විදිහට හිතාගන්න. අපි හිතාගන්න දේ හරියයිද? රැඳවුම් වියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික පොඩි ලැසිගේ මිත්තනියගේ නිවසේ තිබී ගිනි අවි කිහිපයක් සොයාගෙන තිබෙනවා. අම්බලන්ගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ ඔහුගේ මිත්තනියගේ නිවසේ සංගවා තිබියදී T56 වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වරයක් එලෙස සොයා ගනු ලැබුවා. රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික පොඩි ලැසිගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අම්බලන්ගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ ඔහුගේ මිත්තනියගේ නිවසේ සංගවා තිබියදී T56 වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වරයක් සොයාගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහිව ඇතුළු නිලධාරීන් පොඩි ලැසිද රැගෙන ගොස් ඊයේ පස්වරුවේ මෙම ආයුධ සොයාගෙන තිබුණා. පොඩි ලැසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනීමෙන් පසු අවස්ථා කිහිපයකදී ආයුධ රසක් සොයාගෙන තිබෙනවා. කළුතර බන්ධනාගාරය තුළට කිසියම් පුද්ගලයෙක් හෙරොයින් තොගයක් විසි කිරීමට සූදානම් වන බවට ලද තොරතුරකට අනුව කළුතර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකක අංක 1 නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබූ ටෙනිස් බෝල් එක ඉතා සූක්ෂම අයුරින් සංගවා තිබූ හෙරොයින් ග්‍රෑම් 50ක ප්‍රමාණයක් සොයා ගැනුණා. තවත් පුවත් කිහිපයක් දැන් බලංගොඩ මහාරාව ප්‍රදේශයේදී යතුරු පැදියක් බස් රථයක ගැටෙන අයුරු දක්වන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබෙනවා. අනතුරටපත් යතුරු පැදිකරු තවත් යතුරු පැදියක ගැටීමට ගොස් ඒ වැළැක්වෙන අයුරුද එහි සටහන් වී තිබුණා. මේ අතර බිබිල මහියංගනේ මාර්ගයේ පැමිණි යතුරු පැදියක් එම මාර්ගය හරහා දැමූ ලොරි රථයක ගැටෙන අයුරු සහ යතුරු පැදිකරු එම ලොරි රථය තුළට වැටෙන අයුරු දක්වන CCTV දර්ශන පෙළක්ද සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබුණේ මෙලෙසින්. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.